සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමනි ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලය මන්ත්‍රී මණ්ඩලය වගේම විශේෂ ආරාධනා ලැබ අද සහභාගී වෙන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මා මිත්‍ර මොහන්ලාල් ග්‍රේරු මැතිතුමනි ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම්පෙරේරා මැතිතුමා ඒ වගේම මේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ආරාධිතයිනි මහජන ගැලරියේ සිටින සියලුම ආරාධිතයිනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි මම ඉතාමත් සතුටු වෙනවා අපේ රටේ දේශපාලනයේ නව ඉසව්වක් කරා නව නැම්මක් කරා ගෙන යාමට විශේෂයෙන්ම වර්තමානයේ තුල ඉතා අත්‍යවශ්‍ය වූ නව පරපුරට දේශපාලනයේ නව ප්‍රවේශයක් ඇති කිරීම සඳහා බිහි කර ඇති ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව හමුවේ අද කතා කිරීමට ලැබීම පිළිබඳව විශේෂයෙන්ම මේ සංකල්පය බිහි කළ ශ්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම මේ විෂය භාර අමාත්‍ය මා මිත්‍රගරු ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමාටත් ඊට දායකත්වයේ දැක් වූ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තුතිය මම පුද කරනවා. අද වගේ දවසක මට මේ ආරාධනය ලැබුණාම මම හුඟක්ම සතුටු වුණේ ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී දීර්ඝකාලීන අත්දැකීම් තිබෙන දේශපාලකයෙක් විදිහට අද අප දකින බරපතලම ප්‍රශ්නය තමයි අද දේශපාලනයට එන අයගේ තිබිය යුතු ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නය. බාල බෙහෙත් පාවිච්චි කරපුවාම ලෙඩ රෝග සනීප වෙන්නේ නැහැ. සමහර වෙලාවට වෙන අසනීප හැදෙනවා. ඒ වගේම ආණ්ඩුවට පාඩු වෙනවා. ගෙන්නන අයට සහ නිර්මාණය කරන අයට බරපතල අපකීර්තියක් සහ අප්‍රසාදයක් ඇති වෙනවා. ඒ වගේම තමයි දේශපාලනයට එන අය නව පරපුරෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයස් සීමාවක් නැතුව දේශපාලනයට ප්‍රවිෂ්ඨ වූ ආධුනිකයෙක් වෙන්න පුළුවන්. අද අපේ රටේ මම දකින්නේ ඒ එන අය තුල දේශපාලන ගුණාත්මක භාවය ප්‍රමිතිය පිළිබඳව සමාජයට සහ පාලනයට බලපන්නා වූ තත්ත්වය පිළිබඳව. ඒ නිසා හැම කෙනෙක්ම අපේ සමාජය තුල බලාපොරොත්තු වෙන්නේ වෙළඳපළට ගියත් හොඳ භාණ්ඩයක් මිලදී ගන්න. ජන සමාජය තුල කතා බහ කළත් තමන්ට වඩා දැනුගත් දැනුමක් ඇති අත්දැකීම් සහිත කෙනෙක් සමග සාකච්ඡා කරන්න. ඒ වගේම පරිණත වූ ඥානාන්විත වූ පුජ්‍යලයින්ගේ ඇසුරත් සමග සිය ජීවිත හැඩගස්වා ගන්න. එහෙත් ඒ බලාපොරොත්තු වන දේ සිදු නොවනවා නම් එය ඉෂ්ට නොවනවා නම් එයින් නැතිවෙන්නේ බරපතල ඇතිවන විපාක ප්‍රතිවිපාක ඛේදවාචකයක් සෝචනීයයි. ඒ නිසා සෑම විටම දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන අයගේ ගුණාත්මක භාවය සහ ප්‍රමිතිය ඉහළ තත්වයෙන් තිබිය යුතුයි වගේම එය ඉහළ තත්වයට ගැනීම සඳහා සෑම කෙනෙක්ම කටයුතු කළ යුතු වෙනවා. මම මගේ ජීවිත කාලය තුල දේශපාලන පක්ෂ ලංකාවේ දෙකක වැඩ කරලා තිබෙනවා. මගේ වයස අවුරුදු 15 16 වයසේ
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ ඒ කාලේ මම පාසල් ශිෂ්‍යයෙක් විදිහට මම කටයුතු කළා. පාසල ඇරිලා පාසලේ ගේට්ටුවෙන් එළියට එනකොට පාරායින හිටපු රතු කමිසයක් ඇඳගත්ත තරුණෙක් පාසලෙන් එළියට එන ළමයින්ට කම්කරුවා කියන පත්තරේ නිකන් දුන්නා. සතියකට එක පත්තරයක් ආවා ඒ විදිහට. මාස කීපයක් ඒ පත්තරේ ගිහිල්ලා දවසක් රතු කමිසය ඇඳපු ඒ කාලේ අපි වයස කෙසේ වෙතත් සහෝදරයා කියලා තමයි කතා කරුවේ. සහෝදරයා කිව්වා දැන් අපි මාස ගාණක් පත්තර නිකන් දුන්නා කියවන්න ඇතිනේ. අපේ පොඩි සාකච්ඡාවක් තියෙනවා එන්න පුළුවන්ද කියලා. ඉතින් අපි පත්තර ගත්ත ළමයි ඉස්කෝලේ 25ක් 30ක් ඒ පොළොන්නරුව තෝපය මහා විද්‍යාලේ ඒ සාකච්ඡාවට ගියා. ඒ ගියාම තමයි දැනගත්තේ ඒක සාකච්ඡාවක් නෙවෙයි දේශපාලන පන්තියක් කියලා හිතා. අවුරුදු එකහමාරක් එහි වැඩ කරලා තරුණ කාලේ වුණාම සියල්ල 100% පිරිසිදුව දකින පිරිසිදුව බලාපොරොත්තු වන කාලේ යෞවනත්වය කියලා කියන්නේ. ඒක නිසා මේ පක්ෂ නායකින් තුල තිබුණු නොගැලපීම් නිසා මං එතනින් අයින් වුණා. 1967 අගෝස්තු මාසේ 1 වෙනිදා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය අරගෙන පොළොන්නරුව ආසනයේ තරුණ සංවිධානයේ ලේකම්වරයා බවට පත් වුණා. නමුත් ඒ වන විටත් මම අපොස සාමාන්‍ය පෙළ ලියලා තිබුණේ නැහැ. ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමයි මම සාමාන්‍ය පෙළ විභාගෙ ලිව්වේ. වයස අවුරුදු 15 16 කාලේ අපේ ගමේ මම ප්‍රජා මණ්ඩලයක් හැදුවා. ක්‍රීඩා කෙරුවා. ශ්‍රම දාන කෙරුවා. පන්සලේ වැඩ කටයුතු වලට හැම වෙලේම සහභාගී වුණා. මට හිතෙනවා වයසෙන් එහාට ගිය වැඩ ඒ වයසේ හැටියට ඒ කාලය තුල මම කළා කියලා හිතන්. සමහර දවසට ගරු කතානායකතුමනි හවස 6-7 වෙලා ගෙදර ආපුවම කරවල වැටිලා මගේ ආදරණීය පියතුමා දුප්පත් ගොවි මහත්මයෙක් ඒ වගේ මේ කාලේ ගමේ හිටපු ආරච්චි මහත්මයා ග්‍රාම සේවක ක්‍රමයට එන්න කලින් එක දවසක් මගෙන් මගේ තාත්තා ඇහුවා උඹ හැමදාම ඔය ශ්‍රම දානයි පාරවල් කපන ඒවා කනත්ත සුද්ධ කරන ඒවයි බෝල පිට්ටනි හදනවයි මේවා කරන්නේ මේ මොකද කවුන්සලයට යන්නද කියලා මගෙන් ඇහුවා. ගරු කතානායකතුමනි අපේ වැඩිහිටියෝ ඒ කාලේ කවුන්සලේ කියලා හැඳින්වුවේ පාර්ලිමේන්තුව. ඒක නිසා අපේ තාත්තට කවුන්සලේ සිහිනයක් වුණා වගේම මගේ ජීවිත කාලය තුලත් මම දේශපාලනයට ආවේ කවුන්සලේ ඔළුවේ තියාගෙන නෙවෙයි. මට මතකයි 1968 මැයි මාසේ 1 වෙනිදා කොළඹ මැයි රැලියකට ඇවිල්ලා ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් සමගි පෙරමුණු මැයි පෙළපාලිය ගිහින් අපි ආවේ පොළොන්නරුව ඉඳලා 7-8 දෙනෙක් බස් එකේ. ඊට පස්සේ පෙළපාලිය ඉවර වෙලා ගෙදර යන්න බලනකොට එකට ආපු අය නැහැ. සාක්කුවේ තිබුණා රුපියල් 10ක්. කොටුවේ තේ කඩේකට ගිහිල්ලා පාන් කාලක් කෑව පරිප්පු පීරිසියෙකුත් එක්ක. ඉතිරි වෙච්ච සල්ලි අරගෙන කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බලපුවහම පොළොන්නරු යන්න බස් එකක් නැහැ. තිරිකුණාමලේට බස් එකක් තියෙනවා හවස 7ට විතර. මම බස් එකට නැගලා
හබරන හන්දියට ටිකට් එකක් ගත්තා. ඒ ටිකට් එක ගත්තට පස්සේ ඒ කාලේ හැටියට මගේ අතේ ඉතුරුනේ 750ක් විතරයි. පාන්දර 3ට 4ට හබරන කිට්ටු වෙනකොට බස් එකේ කොන්දොස්තර කෑ ගහලා කිව්වා හබරන බහින්න කියලා හිටන්. නිින්දෙන් ඇහැරිච්ච මම බස් එකෙන් බැහැලා හබරන හන්දිය වටපිට බලපුවාම කඩ එකක්වත් ඇරලා නැහැ වහලා මට හොඳටම නිදිමතයි පෙළපාලි ගිහිල්ලා හරි මහන්සි පාන් කාලයි කෑවේ රැට ඒක හින්දා බඩගිනිත් තියෙනවා නමුත් කරන්න දෙයක් නැහැ එළිය වැටෙනකන් අයිනකට වෙලා පොඩ්ඩක් වාහන යන එනකන් නිදා ගන්න ඕනේ කියලා වහලා තිබුණු කඩේක දොරවල් වහලා තියෙන තැනක කඩපිලක මම ඇඳගෙන හිටපු කමිසය ගලවලා බිම එලලා මම නිදාගත්තා. ඒ නිදාගෙන හොඳට නිින්ද ගියා මට ඇහැරෙනකොට හොඳටම එළිය වැටලා පාරේ වාහන යනවා. මම ඉක්මනට කමිසය දාගෙන මං ගියා පොළොන්නරු බස් යන නැවතුම්පලට. ගිහිල්ලා පොළොන්නරුව පැත්තට එන බස් එකක නැග්ගා. පොළොන්නරුවට ටිකට් එකක් ඉල්ලුවා. මගේ අතේ තිබුණේ 750යි. බස් එකේ කොන්දොස්තර කිව්වා බහිනවා ළමයා බහිනවා 750ට යන්න බෑ පොළොන්නරු රුපියලක් ඕනයි කියලා කිව්වා. මම බැස්සා බස් එකෙන්. මගේ අතේ 750යි තිබුණේ. මට ඒ වෙලාවේ දන්නා දුරන කෙනෙකුත් නැහැ. මම හබරන තේ කඩේකට ගියා. තේ කඩේකට ගිහිල්ලා අය කැමි ගාවට ගිහින් මම කිව්වා මට පොළොන්නරු යන්න 750ක් අඩුයි. මට 750ක් දෙන්න පුළුවන්ද කියලා මං ඉල්ලුවා. එතකොට අය කැමි නැත්නම් කැෂියර් එකෙන් කිව්වා මට තමුසේ වාගේ කාලකන්නේ කී දෙනෙක් එනවද ওই මෙතන හිඟමනේ උදේ ඉඳලා තමුසෙට දෙන්න 750 ඒව නැහැ දෙනවා නම් අපි වෙනව මෙතන නිදානයක් තියාගෙන දෙන්න ඕනේ මේ හන්දිය හැමදෑම හිඟන්නෝ තමුසෙත් අද උදේම ආවා ඒක හින්දා අපි ගාව සල්ලි නැහැ කිව්වා මං කිව්වා මහත්තයා මට පොළොන්නරු යන්න ඕනේ බඩගිනි අතේ 750යි තියෙන්නේ එහෙනම් මගේ මොනවා හරි වැඩක් කරගන්න වැඩක් කරන් මට 750ක් දෙන්න ගරු කතානායකතුමනි මේක සැබෑ සත්‍ය සිද්ධියක් මම ලියපු ඇත්තයි සත්තයි පොතේ මම මේ ගැන ලියලා තියෙනවා ඊට පස්සේ මට කිව්වා එහෙනම් ළමයෝ එහා පැත්තට ගිහිල්ලා වතුරා දෙන්න කිව්වහම තව එතන වැඩ කරන සේවකයෙක් මාව අරගෙන ගිහිල්ලා ඒ කාලේ ගරු කතානායකතුමනි ඔය ගැලුම් 45 බැරල් දෙකට කපලා එකට ලණු දාලා අර කද තමා හදලා තියෙන්නේ වතුරා දින්න ලිඳේ ඉඳලා මං හිතන්නේ කාලේ ටැප් ලයින් තිබුණේ නැහැ හබරන මට අර ගැලුම් 45 බැරල් එකක් කපපු කදක් මට පෙන්නලා කිව්වා මේකෙන් ලිඳෙන් වතුර ඇදලා ගිහිල්ලා අර ටැංකියට දාන්න කියලා මම කදවල් දෙක තුනක් ඇදලා ඔය ඉන්නකොට මට මුත්‍රා කරන්න උවමනා වුණා. මං කඩේ එහා පැත්තට ගියා. ඒ කඩේ පැත්තේ හොඳ වැසිකිලි තිබුණේ නැහැ. මං එතන අයිනකට ගිහිල්ලා මේ වැඩේ කරනකොට ගරු කතානායකතුමනි මාත් එක්ක කලින් දවසේ පොළොන්නරු ඉඳලා ගියේ කෙනෙක් ඒ වැඩේම ඊට පොඩ්ඩක් එහා පැත්තේ කරනවා. මට ලොකු සතුටක් ඇති වුණා මං කෑ ගහගෙන ගියා. එයාට අපි ඒ කාලේ වීරසිංහ අංකල් කියලා මං කිව්වා අංකල් මේ මම ඉන්නවා කියලා හිටන්. මෛත්‍රී කොහොමද කියලා ඊට පස්සේ මං කිව්වා හරි වැඩක් වුණානේ මට මෙහෙම බස් එකේ යන්න නැතුව මෙහෙම වුණා කියලා මං කිව්වා අංකල් හම්බෙච්ච එක හොඳයි. එහෙනම් දැන් අපි දෙන්න යන් කියලා හිටන්. පස්සේ වීරසිංහ අංකල් කිව්වා ගරු කතානායකතුමනි අනේ මෛත්‍රී මංගාව තියෙන්නේ 775යි. ඉතින් කොහොමද ඔයාට 50ක් දෙන්නේ මටත් තව 25ක් අඩු වෙන කියලා හිටන්. ඊට පස්සේ එයා යෝජනා කරුවා ඒගොල්ලන්ගේ නෑදෑයෝ ඉන්නවයි කියලා මේ කැකිරාව පැත්තේ. එතන ඉඳන් 750න් යන්න පුළුවන් වුණා කැකිරාවට.
ඒ ගිහිල්ලා අපි රුපියල් 10ක් ඉල්ලගෙන ඊට පස්සේ දිගටම පොළොන්නරු ගියා. මම මේ කිව්වේ විශේෂයෙන්ම දේශපාලනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳව කතා කරන විට අද අපේ රටේ දේශපාලන ශාස්ත්‍රයට එන නවකයින් පැහැදිලි ලෙසම මේ ගුණාත්මකභාවය ඇති කර ගැනීම ඊටාම අවශ්‍ය වෙනවා. අපි කොහොමද ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ? බොහෝ වෙලාවට පොතපත කියවීම අඩුවීම, පොතපත කියවුවත් දේශපාලන විෂයන් පිළිබඳව අවධානය අඩුවීම කියවීම තුළ අද බරපතල ප්‍රශ්නයක්. මම ප්‍රභූ පවුලකින් දේශපාලනයට ආපු කෙනෙක් නෙවෙයි, ඔබ දන්නවා ගරු කතානායකතුමනි. මම ධනවත් පවුලකින් දේශපාලනයට ආපු කෙනෙක් නෙවෙයි. මම ආචාර්ය මහාචාර්ය වෙලා දේශපාලනයට ආපු කෙනෙක් නෙවෙයි. මගේ අම්මා තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා මම පරම්පරාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආපු කෙනෙක් නෙවෙයි. මම වයස 15 හොඳට මාක්ස්වාදයේ කියවලා ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ යුගයේ හැටියට සුදුසුයි කියලා මම තෝරගත්තේ. ඒ වයසේ මගේ වීරයා මාවෝ සේතුන්තුමා. ඉතින් අපිට අද නව තාක්ෂණයෙන් අපිරිසිදු වෙච්ච ලෝකේ නව තාක්ෂණය යහපත් බවට වඩා අයහපත් බවට පත් වෙන ලෝකේ ප්‍රධාන වශයෙන්ම අපි වගේ රටවල් වලට බටහිරින් එන දේශපාලන සුළං රැලි සහ අපට නොගැලපෙන සංස්කෘතික සුළං රැලි වලට අපි බොහෝ වෙලාවට හසු වෙනවා. ඒ නිසා අපේ ගති පැවතුම් සිරිත් විරිත් වෙනස් වෙනවා. අපේ ඇඳුම් වෙනස් වෙනවා. අපිට රටක් විදිහට අපේ උරුමයන් සමග ඉදිරියට යන්නට සෑම විටම දේශපාලඥයා දේශ මාමකයෙක් විය යුතුයි, මානව හිතවාදියෙක් විය යුතුයි, රටට ආදරය කළ යුතුයි, මිනිසුන්ට සැබෑ ලෙස ආදරය කළ යුතුයි. අපි බොහෝ වෙලාවට දේශපාලනේ සරලව සහ සුමටව සහ සුන්දරව බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. සරලව සුන්දරව හෝ සුමටව දේශපාලනයේ තුල අත්දැකීම් ලැබිය නොහැකි. කටුක වූ තරමට, ගැටලු සහිත වූ තරමට, අභියෝග වැඩි වූ තරමට, මානසික වේදනා වැඩි වූ තරමට දේශපාලන ගුණාත්මක භාවය ප්‍රමිතිය වැඩි කරගන්න පුළුවන්. දේශපාලන පන්නරය හදා ගන්න පුළුවන්. ඒ ගුණාත්මක භාවය සමග පවතින තත්ත්වයන් තේරුම් ගන්න පුළුවන්. බොහෝ වෙලාවට ගරු කතානායකතුමනි, තරුණ දරුවොත් එක්ක අපි කතා කරනකොට අපේ කාර්යාලවල සමහර වෙලාවට කාර්යාලයේ ඇතිවන සිද්ධියකදී එහෙම නැත්නම් ගමේ ගොඩේ ගෙදර අහල පහල වෙච්ච සිද්ධියක් පිළිබඳව කතා කරනකොට කවුරු හරි කෙනෙක් බැන්නයි කියලා, නැත්නම් කැලෑපත්තරයක් ගැහුවයි කියලා, එහෙම නැත්නම් Tamanට අපවාදයක් වෙන අගෞරවයක් වෙන දෙයක් මාධ්‍ය තුල පුවත්පතක කොහේ හරි තැනක තිබුණයි කියලා සමහර විට හරියට සෙල වෙනවා. එක් පැත්තකින් මහා බීතියක් ඇති කරගන්නවා. තවත් පැත්තකින් සියලු දේ දාලා මේකෙන් අයින් වෙලා යන්න ඕනේ කියලා හිතනවා. ගරු කතානායකතුමනි, මම මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ 1989. එදා ඉඳලා මං අකණ්ඩව පොළොන්නරුවේ මගේ ජනතාවට පින් සිද්ධ වෙන්න මන් තබපු විශ්වාසය මම අවුරුදු 25ක් අකණ්ඩව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. 89 මැතිවරණයේ කිට්ටුව මම පොළොන්නරු දිස්ත්‍රික්කයේ සෑම ගෙදරකටම ගියා. මං 1987 පටන් ගත්තේ ගරු කතානායකතුමනි ගෙන්ගෙට යන්න. මං අවුරුදු 2ක් ඇතුළත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ගෙදරකටම මම ගියා. සෑම ගෙදරකටම මම ගියා. 87 ඉඳලා 89 වෙනකොට අවුරුදු 2ක් තුල. සමහර ගෙවල් වලට ගිහිල්ලා
කතා කරපුවාම ඡන්ද කිට්ටුව මට මතකයි පොළොන්නරුව ප්‍රදේශයේ ගොවි ජනපදයක ගෙදරකට ගිහින් කතා කරපුවාම බොහොම පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පවුලක ගෙදරට ගොඩ වෙලා මට ඡන්දයට ඉස්සරහට උදව් කරන්න කියලා කියපුවාම මට ඒ ගොවි මහත්මයා කිව්වා ගරු කතානායකතුමනි අසාර්ථක සංවිධායක මෙහෙ එන්න එපා. ඔයා වගේ කෙනෙක් කොහොමද මේ අද ඉන්න මැති ඇමතිවරු පරද්දන්නේ? මේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ මේ තරම් ධනවත් මහ ප්‍රබල මැති ඇමති පිරිසක් ඉන්නේ. ඔයාට පුළුවන් දේ ඒගොල්ලෝ පරද්දන්න. ඔයා හරි අසාර්ථක මිනිහෙක්. ඒක නිසා කරුණාකරලා යන්න අපෙන් ඡන්දෙ ඉල්ලන්න එපා. ගරු කතානායකතුමනි මම මේ ගෙදරට යනකොට ඒ කාලේ මං ගාව කබල් ජීප් එකක් තිබුණා. ඒ කබල් ජීප් එකේ තමයි ගියේ. එහෙම අසාර්ථක සංවිධායක මෙතනින් යන්නයි කියලා කිව්වහම හොඳයි මං ගිහින් එන්නම් කියලා ආයිබුවන් කියලා වාහනේ ගාවට ආපුවාම වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. මං ඊට පස්සේ මාත් එක්ක තව ගිය තරුණයෝ දෙන්නෙක් හිටියා. මං ඒ ගෙදර ආයට කිව්වා පොඩ්ඩක් මේක තල්ලු කරලා දෙනවද මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ. එහෙනම් අසාර්ථක සංවිධායකගේ කබල් ජිප් එක එහෙනම් අපි තල්ලු කරලා දෙන්නම් කියලා හිටන් බොහොම අමාරුවෙන් තල්ලු කරලා දුන්නා. අපිට ඡන්දදායකයා පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි දේශපාලනය කරන කෙනෙක්. පුරවැසියා පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. සමාජය තුළ විවිධ මතදරන්නන් පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍යයි. බොහෝ වෙලාවට ඇතැම් අය කියනවා දේශපාලනයට එන්නේ කිසිවක් කළ නොහැකි අය අවසානයේ දේශපාලනයට එනවායි කියලා හිතනවා. සමහර අය කියනවා. හැබැයි ඒ කියන අය දන්නේ නැහැ ගරු කතානායකතුමනි විද්‍යාගාරයක් තුල වැඩ කරන විද්‍යාඥයෙක් මනස එක තැනකින් තියාගෙන ඒ විද්‍යාගාරයට සීමා වූ දේවල් එක්ක සිය වගකීම ඉටු කරනවා. කාර්යාලයක වැඩ කරන රාජ්‍ය පරිපාලකයෙක් තමාගේ තනතුරට අයත් විශේෂ ශාස්ත්‍රය තුල පමණක් තමන්ට අයත් ඒ කාර්ය කරනවා. ඉංජිනේරුවරයෙක් තමන් ලබාගත් දැනුමත් එක්ක ඉංජිනේරු විශේෂයට අයත් දේ සිය වෘත්තීය විදිහට කරනවා. වෛද්‍යවරයෙක් වෛද්‍ය විද්‍යාව හැදෑරූ කෙනෙක් විදිහට ඒ විශේෂයට අදාළ දේ කරනවා. නමුත් දේශපාලඥයා කියන්නේ ඊට වඩා බොහෝ වෙනස් කෙනෙක්. අර හැම කෙනෙක්ම මේ දේශපාලඥයා ගාවට එනවා. ඒ හැම කෙනෙක්ම දේශපාලඥයාට හමු වෙනවා. ගමකට ගියාම 100ක් හම්බ වුණොත් අදහස් 100ක් මත 100ක් යෝජනා 100ක් ගැටලු 100ක් මට මතකයි ඉන්දියාවේ කීර්තිමත් අග්‍රාමාත්‍යවරයෙක් වූ ජවහර්ලාල් නේරුතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවකට ගිය වෙලාවේ කිව්වා ඒ කාලේ ඉන්දියාවේ හිටිය ජනගහනය කෝටි 100ක්. ඒ සමුළුවේදී ජවහර්ලාල් නේරුතුමා කිව්වා මට ඉන්දියාවේ විසඳීමට ප්‍රශ්න කෝටි 100ක් තියෙනවා. ඉන්දියාවේ ජීවත් වන හැම මිනිහෙක්ම මට ප්‍රශ්නයක්. ඒ නිසා 100ක් කෝටියක් ජනතාව මට ප්‍රශ්න කෝටි 100ක් කියලා ජවහර්ලාල් නේරුතුමා කිව්වා. ඒ ජවහර්ලාල් නේරුතුමා ජනතාවගේ ප්‍රශ්න සහ දේශපාලන ලෝකය දැක්ක හැටි ගරු කතානායකතුමනි. ඒ වගේම සමාජ සාධාරණත්වය යුක්තිය සහ මානවවාදය පිළිබඳව කතා කරන විට ගරු කතානායකතුමනි ආචාර්ය මාර්ටින් ලූතර් කිං ඇමරිකාවේ විශේෂයෙන්ම සුදු කළු ભેදයට විරුද්ධව
මහා අරගලයක් ගෙනහිල්ලා අපේ SWRD බණ්ඩාරනායක මහත්මයා වගේ වැඩි කාල ජීවිතය විනාශ වෙච්ච ඒ යුගයේ සැබෑ මානව හිතවාදියෙක්. ඔහු මුලින් කතෝලික පූජකවරයෙක්. ආචාර්ය මාතකින් කිව්වා සැබෑ මානවවාදී සමාජයක් ගොඩනැගීමට තිබෙන්නා වූ බරපතලම අභියෝගය යහපත් මිනිසුන්ගේ නිහඬතාවය සහ අයහපත් මිනිසුන්ගේ පුහු ගෝසාවයි කියලා හිටන්. ආචාර්ය මාටින් ලුතර් කිං දැක්කේ ලෝකේ යහපත් මිනිසුන්ගේ නිහඬ බව. අයහපත් මිනිසුන්ගේ මහා හිස් හඬ ගෝසාව. ඒ නිසා තමා ඔහු කිව්වේ අපි යහපත් ගුණවත් මානවවාදී සමාජයක් ගොඩනැගීමේදී සැබෑ ගුණවත් මිනිසුන්ගේ හඬ අවදි කළ යුතුයි කියලා හිටන්. බුද්ධිමතුන්ගේ හඬ අවදි කළ යුතුයි කියලා. උගතුන්ගේ හඬ අවදි කළ යුතුයි කියලා. ඒ නිසා සමාජයට සෑම විටම දායක වන්නේ උගත් බුද්ධිමතුන් මෙන්ම සැබෑ මානව හිතවාදීන් ලෙස සමාජය තුළ වැඩ කරන්නන් නිසා අපි ඉතා පැහැදිලිව ඒ තත්ත්වයේ තේරුම් ගැනීම අවශ්‍යයි. ගරු කතානායකතුමනි, මගේ පාර්ලිමේන්තු ජීවිතයේ අවුරුදු 25ක් ගත් විට මේ අවුරුද්දේ හරියටම මේ මාසේ මේ 2014 මාර්තු මාසයේ 9 තමයි මම 1989 පෙබරවාරි 15 ඡන්දෙන් දිනලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් විදියට දිවුරුම් දුන්නේ 89 මාර්තු මාසයේ 9 වෙනිදා. මේ අවුරුද්දේ නැත්නම් මේ මාසයේ පහුගිය 9 වෙනිදාට මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීලා අවුරුදු 25ක් සම්පූර්ණ වුණා. ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවට 89 ඉස්සෙල්ලම ආපු වෙලාවේ ඒ කාලේ හිටපු කතානායකතුමා එම්.එච්. මොහොන්මඩ් මහත්මයා. එතුමාගේ යෝජනාවක් අනුව 89 පාර්ලිමේන්තුවට පැමිණි සියලු දෙනාට දවස් 4ක වැඩමුළුවක් තිබුණා, වර්ක්ෂොප් එකක් තිබුණා. ඒ වැඩමුළුවේ කතා කළේ පාර්ලිමේන්තුවේ හිටපු විශ්‍රාමික මහලේකම්වරු, පාර්ලිමේන්තුවේ කාලේ හිටපු ජ්‍යෙෂ්ඨයින්, පාර්ලිමේන්තුවට ඇවිල්ලා විශ්‍රාම අරගෙන හිටපු පැරණි දේශපාලඥයෝ, පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරු. ඒ දින 4 වැඩමුළුවේ අපිට කතා කළා, සාකච්ඡා කළා, සංවාද කළා. පාර්ලිමේන්තුව තුළ කොහොමද වැඩ කරන්නේ? ස්ථාවර නියෝග, උපදේශක සභා, තේරීම් කාරක සභාව, පෙස්සමක් ඉදිරිපත් කිරීම, ඔම්බුස්මන්, දුක් ගන්නා රාළ, පනතක් ඉදිරිපත් කිරීම, පනතක් සම්මත කිරීම, කාරක සභා අවස්ථාව, අයවැය විවාද, විශ්වාස භංග යෝජනා, මේ කරුණු ඉතා පැහැදිලිව දින 4ක වැඩමුළුවක් තුල අපිට ඉගැන්වුවා. ඒ දින 4ම අපි ඒක හිටියා. හැබැයි ගරු කතානායකතුමනි, මට හරි දුකයි කියන්න, ඊට පස්සේ මං අවුරුදු 25ක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා ඡන්ද 7ක් ඉල්ලලා. මොහොමඩ් මහත්මයා කතානායකතුමා විදිහට දවස් 4ක කරපු වැඩමුළුව ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඡන්දයකින් පත් වෙලා ආපු කාටවත් ඒ වගේ වැඩමුළුවක් තිබුණේ නැහැ. ඒ අඩුව අපි අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දකිනවා. മന്ത്രിවරයෙක් විදිහට අලුතෙන් ආපුවාම ඔහු බොහෝ දේ ඉගෙන ගත යුතු වෙනවා පාර්ලිමේන්තුව තුල කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ගරු කතානායකතුමනි, ආණ්ඩුක්‍රම විවස්ථාමය තත්ත්වයන්, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය ඒවා පිළිබඳව ඉගෙන ගන්නවා වගේම ඒවා අධ්‍යයනය කළ යුතුයි වගේම ගරු කතානායකතුමනි,
පාර්ලිමේන්තුවට අලුතෙන් ගමෙන් එන කෙනෙක් විශේෂයෙන්ම ගමේ ඉඳලා පාර්ලිමේන්තුවට ආපුහම හුඟක් අයට ගම අමතක වෙනවා. ඇඳුම වෙනස් වෙනවා. අලුත් යාළුවෝ හැදෙනවා. කොළඹ නොගැලපෙන සංස්කෘතීන්ට එකතු වෙනවා. කොළඹ නොයා යුතු තැන්වලට යන්න පටන් ගන්නවා. කොළඹ සමාජයේ ඇතැම් අසංවර දේවල් වලට ආදරය කරන්න පටන් ගන්නවා. අන්තිමට ගමේ යන්නේ නැතුව ඊළඟ ඡන්දෙට විතරක් ගමට ගිහිල්ලා ඡන්දෙන් පරදිනවා. මට මතකයි පාර්ලිමේන්තුවේ හිටපු මගේ මිත්‍ර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයා ගාමිණී අතුකෝරළ මහත්මයා මාත් එක්ක දවසක් කිව්වා මෛත්‍රී පාර්ලිමේන්තුවට එන අය හුඟක් අයට අපි කියන්නේ first time last time කියලා. පළවෙනි සැරේ වගේම අවසාන සැරේ. ඇයි ඒ? මම අර කියපු කරුණු ගම අමතක වෙනවා. ඡන්දදායකයෝ අමතක වෙනවා. දෙමව්පියෝ අමතක වෙනවා. සමහර අයට බිරිඳ දරුවොත් අමතක වෙනවා. අලුත් සමාජයේ නොගැලපෙන දේවල් සොයාගෙන යනවා. ඒ නිසා පාර්ලිමේන්තුවට පත්වෙන කෙනෙක් ඒ අභියෝගයටත් මුහුණ දිය යුතුයි ගරු කතානායකතුමනි. ඒ නිසා පැහැදිලි ලෙසම යහපත් සමාජයක යහපත් මිනිසෙකුට තිබෙන්නා වූ අභියෝග මන්ත්‍රීවරයෙක් දේශපාලඥයෙක් පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. මම පාර්ලිමේන්තුවේ අවුරුදු 25ක කාලය ගත විට එයින් අවුරුදු 17ක් ආණ්ඩු පක්ෂයේ කටයුතු කරලා තිබෙනවා. ඉතිරි කාලයේ විපක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් විදියට අවුරුදු 3කුත් ඊට පස්සේ අවුරුදු 14කට ආසන්නව කැබිනට් ඇමතිවරයෙක් විදියටත් මේ දේශපාලන බලයත් එක්ක වැඩ කරනකොට බලය වටා එක්වන අය ආදරය කරන්නේ බලයට පමණයි. බලය වටා එක්වන බොහෝ අය මිනිසුන්ට ආදරය කරන්නේ නැහැ. බලය වටා එක්වන බොහෝ අය බලය තිබෙන කෙනාට ආදරය කරන්නේ නැහැ. බලය වටා බොහෝ එක්වන අය බලය පිළිබඳව තමාගේ පෞද්ගලිකත්වයේ සඳහා පමණක් බොහෝ අය කටයුතු කරන්නේ. ඒ නිසා බලයේ තිබෙන දේශපාලඥයා සෑම විටම තමා වටා සිටින අය, තමා ඇසුරු කරන අය, තමා ළඟට එන අය, තමාගේ බලයෙන් ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වෙන අය පිළිබඳව දැඩි අවබෝධයකින් සහ අවධානයකින් කටයුතු කිරීම අවශ්‍යයි. බලය සෑම විටම බලය තහවුරු කර ගැනීම සඳහා නොව බලය සෑම විටම අන් අයට බෙදීම සඳහා පාවිච්චි කළ යුතුයි. මම ඇමතිවරයෙක් විදිහට මම ඒක ගරු කතානායකතුමනි ඔප්පු කරලා තිබෙනවා. මම කෘෂිකර්ම ඇමති විදිහට අවුරුදු 5ක් හිටියා. පළාත් කෘෂිකර්ම ඇමතිවරුන්ට පළාත් සභාවල කෘෂිකර්ම කැබිනට් ඇමතිවරයා වශයෙන් මගේ බලතල ඒ පළාත් කෘෂිකර්ම ඇමතිවරුන්ට මම ලිඛිතව මගේ අස්සනකින් මම ලියලා දුන්නා බලය පැවරුවා. මං අදත් සෞඛ්‍ය ඇමතිවරයා විදිහට පත් වෙලා මීට අවුරුදු 4කට කලින් පළාත් සෞඛ්‍ය ඇමතිවරුන්ට ඒ පළාතේ මගේ බලය මං අස්සනින් ලිඛිතව මම දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වන්නේ රටේ තිබෙන මහ රෝහල් 47ක් විතරයි. අනික් රෝහල් සියල්ලම පළාත් සභාවලට. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල් පවා අධීක්ෂණය කරන්නට පළාත් සෞඛ්‍ය ඇමතිවරුන්ට මම මගේ බලතල මම ලිඛිතව අසං කළා දීලා තිබෙනවා. බලය
තමන් අතින් බෙදන තරමට අන් අයට ප්‍රධාන වශයෙන්ම තමන්ගේ බර අඩු වෙනවා. තමන් විසින් කළ යුතු කාර්ය තනි පුද්ගලෙක් විදිහට සාමූහික වගකීමක් බවට පත් වෙනවා. සාමූහික වගකීම තමයි ඊටාත්ම වැදගත් වෙන්නේ. සාමූහිකත්වයේ තුල සාකච්ඡා කිරීම, තීන්දුව තීරණ ගැනීම සහ ක්‍රියා කිරීම සාමූහිකව. ඒ තමයි වඩාත් වැදගත් වන්නේ. සාමූහිකත්වයේ තොර වූ පුද්ගලයා පිරිහෙනවා. සාමූහිකත්වයෙන් ඈත් වූ කෙනා සමාජය තුල ප්‍රතික්ෂේප වෙනවා. සාමූහිකත්වයෙන් ඈත් වූ කෙනා බලයට වැඩිපුර ආදරය කරන්න පටන් ගන්නවා. සාමූහිකත්වය නොදකින කෙනා සියලු දේවල් වලින් අවසානයේ ප්‍රතික්ෂේප වෙනවා. සෑම විටම පුජ්‍යලේකුවේ ගරු කතානායකතුමනි ජයග්‍රහණය තනිය වැඩ කිරීම නොව සාමූහිකත්වය තුල වැඩ කිරීම, තීන්දුව තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසා බොහෝ වෙලාවට සමාජය තුල එන්නා වූ අභියෝග, විවිධ විවේචන, අපහාස, උපහාස, ගැරහුම්, නින්දා ඒ දේශපාලඥයාට සැබෑ හුරු උරුම වූ දේවල්. දේශපාලනයට එන කෙනෙක් මුලින්ම කල්පනා කළ යුතු දේ තමා ගරු කතානායකතුමනි, දේශපාලනයට එන්නේ අනුන්ගේ ප්‍රශ්න උළුවට ගන්නයි. දේශපාලනයට එන්නේ අන් අයගේ ප්‍රශ්න තමන්ගේ කර්මත තබා ගන්නයි. දේශපාලනයට එන්නේ අන් පෞද්ගලික හා පොදු දේවල්, ගැටලු ප්‍රශ්න සහ අභියෝග තමන්ගේ හිස මතට ගන්නයි. සමහර වෙලාවට ගම්වල ජීවත් වෙන අයට සමහර අය කියනවා අර අප්පුහාමියා නම් හරි හොඳ මිනිස්සයා. ඇයි එයා හොඳ? එයා කිසි දෙයකට එන්නේ නැහැ. එයාගෙන් කිසි කරදරයක් නැහැ. හැබැයි ගමේ ග්‍රාම සංවර්ධන සමිතියට එන කෙනා, මරණාධාර සමිතියට එන කෙනා, බෞද්ධ සමිතියට එන කෙනා, කතා කරන කෙනා, කෑ ගහන කෙනා, සමහර අය කියන අපෝ මේ මිනිහා හරි කරදරකාරයා. ඒ මිනිස්සයා හරි ප්‍රශ්නයක්. කිසි දෙයකට එන්නේ නැති කෙනා තමයි ගමේ හොඳම මිනිහා සමහර අය කියන්නේ. මොකද එයා කිසි දෙයක් කරන්නේ නැහැ. හොදන පිඟන් කැඩෙන්නේ නැහැ. පිඟන් හොදනකොට කැඩෙනකොට පිඟන් හොදන නිසායි කැඩෙන්නේ කියලා අපි දන්නවා. පිඟන් හොදන්නේ නැත්නම් කැඩෙන්නේ නැති නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අමාත්‍යවරයෙක් විදිහට මම කටයුතු කරපු කාල සීමාවන් ගත්තිට මේ රටේ අමාත්‍යංශ ගණනාවක මම කටයුතු කළා දෙවෙනවා. මහවැලි ඇමතිවරයා විදිහට, වාරි මාර්ග සහ මහවැලි ඇමතිවරයා විදිහට, වාරි මාර්ග සහ පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා විදිහට, මහවැලි සහ රජරට සංවර්ධන ඇමතිවරයා විදිහට, පරිසර සහ ස්වාභාවික සම්පත් ඇමතිවරයා විදිහට, කෘෂිකර්ම වාරි මාර්ග මහවැලි සංවර්ධන ඇමතිවරයා විදිහට, ඒ වගේම කෘෂිකර්ම සහ ගොවිජන සේවා ඇමතිවරයා විදිහට, අද සෞඛ්‍ය ඇමතිවරයා විදිහට, ඒ වගේම ගරු කතානායකතුමනි, දැඩි ලෙස යුද්ධයේ තිබෙන කාලේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මා කෙරෙහි දැඩි විශ්වාසය තබමින් රටේ වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා විදිහට මම 5 වතාවක් කටයුතු කළා තිබෙනවා. LTT නායක ප්‍රභාකරන් සටනේදී මිය ගියේ ගරු කතානායකතුමනි මම වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා වශයෙන් සිටි අවස්ථාවේ. ඒ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා ජෝර්දානයේ සංචාරයකට ගොස් තිබුණා. එවකට හිටපු අගමැතිකරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කාම්බෝජයේ නිල සංචාරයකට ගිහින් තිබුණා. ඒ වෙලාවේ වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා විදිහට මමයි කටයුතු කළේ. ඒ නිසා ඒ තිබෙන දීර්ඝකාලීන අත්දැකීම් එක්ක අප වඩා නිවැරදිව වැඩ කිරීමට සෑම විටම උත්සාහ ගන්නවා. ගරු කතානායකතුමනි, දේශපාලඥයෙකුට තබා ලෝකයේ කිසිදු කෙනෙකුට 100% නිවැරදිව වැඩ කිරීමේ හැකියාවක් නොමැති බව ඔබතුමා දන්නවා. 100% සාර්ථක විය නොහැකි බව දන්නවා. යම් ප්‍රමාණයකට වැඩි ප්‍රතිශතයකට යහපත් බව ඇති කර ගන්නවා නම් ඒ තමයි දේශපාලඥයෙක් සමත් වෙන කාරණය, ජයග්‍රහණය පිළිබඳව කාරණය. සෞඛ්‍ය ඇමතිවරයා විදිහට
ගත වූ අවුරුදු 4ක කාලය තුලත් ඊට කලින් කෘෂිකර්ම ඇමතිවරයා විදිහටත් ඊට පෙර මහවැලි ඇමතිවරයා සහ ස්වාභාවික සම්පත් අමාත්‍යාංශ ගත් විට පරිසර ඇමතිවරයා වශයෙන් මම කටයුතු කරපු කාලේ මම තමා ගරු කතානායකතුමනි පොලිතීන් තහනම පිළිබඳව පළවෙනි ගැසට් නිවේදනයේ මගේ අස්සන බොහෝ පොලිතීන් නිෂ්පාදකයෝ මාව හමු වෙන්න උත්සාහ කළා. මං ඒවට ඉඩ දුන්නේ නැහැ. ඒ වගේ මගේ කාලයේ ගැසට් නිවේදනයක් තමයි ගරු කතානායකතුමනි true stock 3 wheel තහනම සමාජයේ පරිසරය අපිරිසිදු වීමට බලපාන. ඒවා නිෂ්පාදනය කරන අයත් මාව හමු වීමට බොහෝ උත්සාහ ගත්තා. හැබැයි ඒ කිසිවෙකුට මම හමු වීමට අවස්ථාව දුන්නේ නැහැ. ඒ වගේ මහවැලි ඇමතිවරයා විදිහට රජරට ජනතාවගේ පමණක් නොවේ මේ රටේ නැගෙනහිර ජනතාවගේ අනුරාධපුර පොළොන්නරු තිරිකුණාමල දිස්ත්‍රික්කවල ජනතාවගේ මහා දුක් කඳුළු අඳෝනාවක් වූ ජල ප්‍රශ්නය විසඳන්නට මොරගහකන්ද කළුවඟක මහා යෝජනා ක්‍රමය ලංකාවේ විශාලතම වාර්ය යෝජනා ක්‍රමය 2007 ජනවාරි 25 වෙනිදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ගෙනින් මුල්ගල් තබලා මට වැඩ ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. ඒ මහා ව්‍යාපෘතියේ කටයුතු අද ඊටාම සාර්ථකව කෙරෙනවා. ඒ වගේම තමයි කෘෂිකර්ම ඇමතිවරයා විදිහට කරු කතානායකතුමනි ඔබතුමා දන්නා පරිදි අපිවාමු රටනගමු දේශීය ආහාර නිෂ්පාදන වැඩසටහන මේ රටේ කෘෂිකර්මාන්තයේ මහා ප්‍රබෝධයක් ඇති කළා. නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැග්ගා. පුරන් කුඹුරු හෙක්ටයාර් 9 ලක්ෂයක් ඒ කාලය තුල අලුතෙන් සංවර්ධනය කළා. ලංකා ඉතිහාසයේ සිංහල රජදවසට පසුව වැඩිම වප්මගුල් සංඛ්‍යාවක් මම කෘෂිකර්ම ඇමති කාලේ මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා කුරුණෑගල නිකවැරටියේ වෙල්ලෑයට බැහැලා නගුල අතට අරගෙන සීසෑම සුව මොහොතින් ආරම්භ කිරීමත් එක්ක ඒ සෑම වසරකම සෑම ප්‍රදේශයකම සියලු ජනතාවගේ සහභාගීත්වයෙන් සියලු මැති ඇමතුරු රටේ කුඹුරට බැහැලා වප්මගුල් උත්සව තිබ්බා. ඒ තුළ කෘෂිකර්මාන්තයේ විශාල ප්‍රබෝධයක් ඇති වුණා. දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැග්ගා. ඒ වගේම තමයි කරු කතානායකතුමනි මම මගේ කතාව අවසන් කරන්නට සෞඛ්‍ය ඇමතිවරයා විදිහට වැඩ කළ මේ කරන අවුරුදු 4ක කාල සීමාව මම දේශපාලකයෙක් විදිහට අමාත්‍යංශවල කටයුතු කිරීමේදී බරපතලම අභියෝග රාශියකට මුහුණ දුන්නේ මේ අමාත්‍යංශය. වංචාව, දූෂණය, අක්‍රමිකතාවය ඉහළ ගිය ශේෂ්ත්‍රයක්. ඖෂධ මිලට ගැනීම. ඒ වගේම වෛද්‍ය උපකරණ මිලට ගැනීම. අපි ගත්තොත් මේ අවුරුද්දේ අපිට සෞඛ්‍ය අමාත්‍යංශයට ගරු කතානායකතුමනි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා දීලා තිබෙනවා මේ වසරට දේශීය අරමුදල් බිලියන් 157ක් බිලියන් 157ක් දීලා තිබෙනවා. මේ අවුරුද්දට විදේශ ප්‍රධානයන් හම්බ වෙනවා ඉදිකිරීම් ශේෂ්ත්‍රයට විතරක් බිලියන් 18ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ අපේ මිත්‍ර රාජ්‍යයන් ජාත්‍යන්තර සංවිධාන තවත් බොහෝ දේ අපේ නිදහස් සෞඛ්‍ය සේවාවට ආයෝජනය කරනවා, එකතු කරනවා, පරිත්‍යාග කරනවා. මම සෞඛ්‍ය ඇමතිවරයා විදිහට පත් වෙලා ප්‍රධාන වශයෙන්ම මේ ටෙන්ඩර් ක්‍රමයේ තිබෙන අඩුපාඩු සකස් කරන්න ටෙන්ඩර් ක්‍රමය වෙනස් කළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා. කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා භාණ්ඩාගාරයෙන් වෙනම නිලධාරීන්ගේ අනුකම්පාවක් පත් කරලා ඒ කමිටු දෙකේම නිර්දේශ ක්‍රියාත්මක කරමින් ටෙන්ඩර් වංචා දූෂණ අවම කිරීම සඳහා ටෙන්ඩර් ක්‍රමය සම්පූර්ණ වෙනස් කළා මගේ කාලයේදී. ඒ වගේම තමයි දුම් වැටිය පිළිබඳව ප්‍රශ්නයේදී ඔබ දන්නවා කරු කතානායකතුමනි ඔබතුමා ලංකාවේ දවසකට උපදින සංඛ්‍යාව 1200ක් විතර අපේ රටේ දවසකට මිය යන සංඛ්‍යාව අපේ රටේ 1000ක් විතර දවසකට මිය යන සංඛ්‍යාව 1000න් 60ක් 600ක් විතර මිය යන්නේ බෝ නොවන රෝග නිසා පිළිකා වකුගඩු හෘද රෝග දියවැඩියා පෙනහළු ආබාධ
මේ තත්ත්වයන් ඒ 100%න් 160ක් ලංකාවේ මේ යන්නේ මත්ද්‍රව්‍ය නිසා. මද්‍යසාර, දුම්වැටිය, මත්කුඩු, මත්පෙති, බාබුල්, බුලත් පිට මේවා නිසා. ඒ නිසා තමා මම බුලත් පිටත් ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛ රටට අලුත් දැහත් වට්ටියක්, අලුත් බුලත් වට්ටියක් මම හඳුන්වලා දුන්නා. දුම්කල පුවක් හුණු නැති බුලත් වට්ටියක්, දැහත් වට්ටියක්. කරඳ මුංගු, කරාබු නැටි, සාවාසි, පුන්න පූග නාගවල්ලි, අර මිල්ටන් පෙරේරා මහත්තයාගේ ගීතයක් තියෙන්නේ. ඒකේ තියෙන්නේ සැබෑ දැහත් වට්ටිය. දුම්කල පිළිකා කාරකයි, පුවක් ඉතාත් දැඩි ලෙස පිළිකා කාරකයි, හුණු කාපුවාම කට ඇතුළ තුවාල වෙනවා. කට ඇතුළ තුවාල වුණාම දුම්කල සහ පුවක් වලින් එන පිළිකා කාරක වලට එතන හොඳ ෂේම භූමියක් හැදෙනවා. ඒක ව්‍යාප්ත වෙන්න. ඒක නිසා මම මහා සංඝරත්නයේ ප්‍රමුඛ රටේ ජනතාවට අලුත් බුලත් වට්ටියක් සහ දැහත් වට්ටියක් හඳුන්වලා දුන්න පහුගිය කාලේ. ඒ වගේම තමයි මේ රටේ විශේෂයෙන්ම සිගරට්ටුව පිළිබඳව වගකීම දරන්නේ නමින් අපේ රටේ නම දාගෙන තිබුණත් ඔය සමාගම්, ඒවා එංගලන්තේ ඇමරිකාවේ සුද්දන්ගේ සමාගම්. ප්‍රධාන වශයෙන්ම මේ ගැසට් නිවේදනය මට පුළුවන් වුණා අත්සන් කරන්න. අලුත් නීති රීති, ඒ වගේම සිගරට් පැකට්ටුවේ පිළිකා රෝගියෙකුගේ සෞඛ්‍යමය අවවාද, ඊට එරෙහිව සමාගම ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. දැන් නඩු අහනවා. මැයි 12 වෙනිදා අභියාචන අධිකරණයේ තීන්දුව හම්බ වෙනවා අපිට. නමුත් මම කල්පනා කළා වඩාත් වැදගත් වන්නේ පාර්ලිමේන්තුව තුල ඒ නීතිය සම්මත කර ගැනීම කියලා. මට පුළුවන්කම ලැබුණා පහුගිය මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ රෙගුලාසි පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය දුන්නා. පාර්ලිමේන්තුවේ 225ම සහයෝගය දුන්නා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඒ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා. අපිට ව්‍යවස්ථාදායකයන් ලැබිච්ච සහයෝගය මම විශ්වාස කරනවා අධිකරණයෙන්ුත් ලැබේවි කියලා. රටේ ජනතාවට මේ වසර 2014 අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයට යෝජනා කළා, රජය ක්‍රියාත්මක කළා, බාරගත්තා. මේ 2014 වසර අපි නම් කරලා තියෙන්නේ ගරු කතානායකතුමනි මතින්තොර සමාජයක් ගොඩනැගීමේ වසර විදිහට. මතින්තොර සමාජයක් ගොඩනැගීමේ වසර විදිහට. ඒ යෝජනාව මම රජයට ඉදිරිපත් කළ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය පිළිගත්තා. ඒක නිසා අපි ඉදිරියේදී මතට දුම්පානයට විරුද්ධව පුළුල් ජාතික ව්‍යාපාරයක් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ රටේ ක්‍රියාත්මක වෙනවා මේ නව නීති රීතිත් එක්ක. ඊළඟට ගරු කතානායකතුමනි, ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ පනත යෝන් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමා මාව පිළිගනිමින් මා පිළිබඳව ඇගයීමකට ලක් කරමින් කතා කරන වෙලාවේ ඒ ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව. ඖෂධ ප්‍රතිපත්තිය මහාචාර්ය ශේනකවීලේ මැතිතුමාගේ ඖෂධ ප්‍රතිපත්තිය අවුරුදු 40ක් වෙනවා මේ රටේ. මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න නීතියක් නැතුවයි තිබුණේ, පනතක් නැතුවයි තිබුණේ. ඒ පනත තමයි 40 අවුරුද්දක් හැදුන්නේ නැත්තේ. මහාචාර්ය ශේනකවීලේ මැතිතුමා මරලා දැම්මේ ඒ නීතිය හදන්න අවශ්‍ය කටයුතු ටික කරනකොට ප්‍රතිපත්තිය හදලා. ඒක නිසා 40 අවුරුද්දක් බැරි වෙච්ච දේ විශේෂයෙන්ම ඖෂධ පනත පුළුවන් වුණා හදන්න. හැබැයි ඒකේ කනගාටුදායක තත්ත්වය මම කියන්න ඕනේ. මං සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාර අරන් 2010 2011 වෙනකොට මේ පනත හදලා ඉවර කළා. ඉවර කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත් එක්ක. සාමාන්‍යයෙන් ගරු කතානායකතුමනි පනතක් අලුතෙන් හදන විට ඒ පනත හදන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව. ඊට අදාළ විශේෂ ශාස්ත්‍රයේ අය ඒ පනතට අවශ්‍ය අමුද්‍රව්‍ය කරුණු දෙන්න ඕනේ. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ විශේෂඥයින් මේ පනතට අවශ්‍ය කාරණා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දුන්නා.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව පනත හැදුවා. අපේ නිලධාරී සතිපතා යනවා සාකච්ඡාවලට. 2012 ජනවාරි මාසයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු සාකච්ඡාවකට මම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙනල්ලා මං කිව්වා ගරු ජනාධිපතිතුමනි ඖෂධ පනත හදලා ඉවරයි කියනකොට ජනාධිපතිතුමා කිව්වා නීති කෙටුම්පත් නිලධාරිනියට ඒ වෙලාවේ කවද්ද ඕක බාර දෙන්නේ? සති දෙකකින් බාර දෙනවා කිව්වා. සති දෙකකින්. හොඳයි කියලා කවුරුත් බොහොම සන්තෝෂ වුණා. අපි විසිර ගියා. සති දෙකක් ගියා පනත නැහැ. සති හතරක් ගියා පනත නැහැ. ඊට පස්සේ බලපුවාම හදපු නිලධාරිනියක් නැහැ. පනතත් නැහැ. පනත තිබුණු පරිගණකයක් නැහැ. ඒක තමයි සිද්ධ වුණේ 2012 මුල හදපු ඖෂධ පනතට මම හදපු. ඊට පස්සේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට අලුත් ප්‍රධාන නිලධාරිනියක් පත් වුණා. එයත් එක්ක මේ පනත ආපහු පටන් ගත්තා. එතුමිය හොඳින් ඒ කටයුතු කළා. එතුමිය විශ්‍රාම ගියා. ඊට පස්සේ අද ඉන්න නීති කෙටුම්පත් නිලධාරීතුමත් එක්ක මේ වැඩේ කරගෙන ගිහිල්ලා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඖෂධ පනතේ කටයුතු අවසන් කරලා පනත හදලා පහුගිය සතියේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ පනත බාර දුන්නා. කැබිනට් මණ්ඩලයට බාර දුන්නා. ඊළඟ සතියේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වෙනවා ඖෂධ පනත. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. ඒ තුල මම විශ්වාස කරනවා ලබන මැයි ඉතර වෙනකොට පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත කරන්න පුළුවන් වෙයි කියලා. ඒ තුල අලුත් ආයතනයක් හැදෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය. ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමයි ලංකාවට එන ඖෂධ ලියාපදිංචි කිරීම, ඖෂධ සමාගම් ලියාපදිංචිය, ඖෂධවල ප්‍රමිතිය, ඖෂධ පාවිච්චි කිරීම පිළිබඳව, ඖෂධ වෙළඳපොලේ අලවිය පිළිබඳව, ඒ වගේම වෙළඳ සලකුණු මේ පිළිබඳව මේ පනතෙන් තමයි නීති රීති රාශියක් ඇති වෙන්නේ. විශේෂයෙන්ම අද වෛද්‍යවරු ඖෂධයක් ලියනකොට ඖෂධයේ ඖෂධීය නාමය නෙවෙයි හුඟක් වෙලාවට ලියන්නේ. ඒ ඖෂධ එක එක වෙළඳ නාම වලින් තියෙනවා එක එක සමාගම් වල. ඒ අනුව වෙළඳ නාමය තමයි ලියන්නේ. මේ පනත සම්මත වුණාට පස්සේ අපේ රටේ වෛද්‍යවරු අනිවාර්යයෙන්ම වෙළඳ නාමය ලියන්න බෑ. ඖෂධීය නාමය පමණයි රෝගියාගේ ඖෂධ වට්ටෝරුවේ ලියවිය යුතු වෙන්නේ. ඒක විශාල ජයග්‍රහණයක්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් පැරසිටමෝල්. පැරසිටමෝල් ලංකාවේ නම් 20කින් විතර ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ නම් මම කියන්නේ එතකොට මම වෙළඳ ප්‍රචාරකයෙක් වෙනවා. නමුත් පැරසිටමෝල් එකයි වෙළඳ නම් වලින් 20ක් විතර තියෙනවා සමාගම්. එතකොට වෙළඳපොලේ වෙළඳ නාම 20කින් විතර තියෙනවා පැරසිටමෝල් පෙත්ත. නමුත් මේ නීතිය යටතේ එහෙම වෙළඳ නාම වලින් කොච්චර තිබුණත් ඖෂධීය නාමයෙන් තමයි වෛද්‍යවරයා රෝගියාට දෙන ඖෂධ වට්ටෝරුවේ ඖෂධයේ නම සඳහන් කළ යුත්තේ. ඊළඟට මම මතක් කරන්නට ඕනේ ඖෂධ මිල පාලනය. ඖෂධ මිල පාලනයක් මේ රටේ තිබිලා 2002 පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් තමයි ඖෂධ මිල පාලනය අයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ නැවත එක් පැත්තකින් ජනමතයක් ඇති වුණා. තවත් පැත්තකින් අපි ආණ්ඩුවක් විදිහට තීන්දුව කළා. ඖෂධ මිල පාලනයක් ඇති කිරීම පිළිබඳව සමහර ඖෂධ නියමිත දිය යුතු මිලට වඩා 8 ගුණයක් 10 ගුණයක් මිලට වෙළඳපොලේ විකුණනවා. රෝගියෙක් තමන්ගේ නිරෝගීභාවය ඇති කරගන්න මිල බලන්නේ ගන්න පුළුවන් නම් ගන්නවා. හැබැයි සමහර රෝගීන් මිය යනවා ඒ මිලට ගන්න බැරි නිසා. සමහරට රුපියල් 100ක පෙත්තක් රුපියල් 800ට විකුණනවා. සමාගමක් ලංකාවට ගෙනල්ලා ලාභ තියාගෙන රුපියල් 100ට දෙන්න පුළුවන්. හැබැයි රුපියල් 800ට දෙනවාද? ඒ නිසා තමයි අපිට පුළුවන් වුණා දැන් සති දෙකකට කලින් ඉඳලා නැවත ඖෂධ මිල පාලනය ඇති කරන්න. දැන් මේ රටේ ඖෂධ මිල පාලනය ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ. එය ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මේවා සියල්ලම මේ රටේ ජනතාවගේ ජයග්‍රහණ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විදියට. ඒ නිසා මේ කරුණු කාරණාත් එක්ක
විශේෂයෙන්ම දේශපාලඥයෙක් මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් විදිහට මගේ අත්දැකීම් වගේම කළ කාර්යයන් සම්බන්ධයෙන් කරුණු කීපයක් මම කිව්වේ. ඒ නිසා ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ අද මේ කරුණු ඉදිරිපත් කරන්න ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. කරු කතානායකතුමා ඇතුළු අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩලයටත් ඒ වගේම සවන් දුන්න මහජන ගැලරියේ සහ ආරාධිත අමුත්තන්ටත් ඒ වගේම මම නැවත වතාවක් අවසානයේ ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාවට විශේෂයෙන්ම දල සලහ පෙරමුගරු අමාත්‍යතුමා ආරාධනා කළා. ජාතික තරුණ සේවා සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් අවසානයේ කරු කතානායකතුමනි ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවට මම දෙන පණිවිඩය පැහැදිලි ලෙස මේ රටේ මේ යුගය තුල දකින හිදස, මේ යුගය තුල දකින පුරප්පාඩුව, මේ යුගයේ තියෙන යුග දකින වැකූම් එක තමයි ගුණාත්මක දේශපාලනයට අවශ්‍යයගේ හිගය. ඒ නිසා උසස් ප්‍රමිතියක් තිබෙන ගුණාත්මක දේශපාලනයකට මේ රටේ නව පරපුර හුරු කිරීම සඳහා ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුව සියලු ආකාරයෙන්ම පිටුවහලක් වේවා, ශක්තියක් වේවා, ධෛර්යයක් වේවා, මඟ පෙන්වීමක් වේවායි කියලා ආශිර්වාද කරමින් සුබ පතමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. ස්තුතියි ගරුමැතිතුමනි.